සුබ දවසක් දයාබර දරුදැරියනි. අදත් අපි 2021 දරුවන්ගේ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ මෙහෙයුම් කළමනාකරණය කියන මාතෘකාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. එහි අපි බොහොමයක් න්‍යායාත්මක කොටස් දැන් කතා කරලා ඉවරයි. අද අපි ඵලදායීතාව කියන කොටසයි අර්ථ දක්වන්න උත්සාහ දැරීමක් කරන්නේ. ඒ තුල ඇත්තට මේ වචනේ මා හිතනවා ඔබ මීට පෙරත් සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා මෙම විෂය තුලදීම වගේ ඒ වගේම සමහර විට ආර්ථික විද්‍යාව වගේ විෂයන් කරන අයට ඒක තුලත් මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීම කරා. ඒ නිසා කළමනාකරණය කියන කොටසෙත් ඔබ මේ කොටස යම් ප්‍රමාණයකින් අර්ථ දැක්වුවා. මොකද්ද ඵලදායීතාව කියලා අපි කියන්නේ? ඵලදායීතාව ප්‍රොඩක්ටිවිටි. මේක යන්න නෙමෙයි එළදායි නෙමෙයි ඵලදායීතාව. ඵලදායීතාව ප්‍රොඩක්ටිවිටි. ඵලදායීතාව අපි හඳුන්වද්දී ඔබට මතක ඇති මේක ඇත්තටම මේ යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන සම්බන්ධතාවක් කියලා අපි කිව්වා. ඉන්පුට් අවුට්පුට්. ඒ නිසා ඵලදායීතාව අපි අර්ථ දැක්වීම යෙදවුම් නිමැවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවක් විදිහට. ඇත්තටම දැන් ඔබට මතක නම් ඵලදායීතාව අපි පූර්ණ ඵලදායීතාව පොදුවේ අපි ඇත්තටම එක යෙදවුමක් නෙමෙයි නිෂ්පාදනයට භාවිතා කරන්නේ. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය සියලුම යෙදවුම් පාවිච්චි කරනවා. ඒතර අපි මේ සියලුම යෙදවුම් පිළිබඳව පුළුල්ව හිතලා සියලු යෙදවුම් මේ යෙදවුම් තුල තියෙනවා කියලා හිතලා පූර්ණ ඵලදායීතාව මනිද්දී ඔබට මතක ඇති අපි සූත්‍රයේ කිව්වේ ඉරෙන් උඩට නිමැවුම ගන්නවා ඉරෙන් යටට යෙදවුම්. ඇත්තටම මේ ඵලදායීතාව තුලින් අපි කළමනාකරණේ කතා කරපු කාර්යක්ෂමතාවය ඒ වගේම සඵලදායකත්වය මේ දෙකම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඔබට මතක ඇති පීටර් ඩ්‍රකර් කාර්යක්ෂමතාව හඳුන්වපු විදිහ. පීටර් ඩ්‍රකර් කාර්යක්ෂමතාව හැඳින්වුවේ මොනවා හරි කළ යුතු දෙයක් නිවැරදිව කිරීම, කටයුතු නිවැරදිව කිරීම. සඵලදායකත්වය හැඳින්වුවේ නිවැරදි දේ කිරීම. අපි ඒක පුළුල්ව කතා කරොත් කාර්යක්ෂමතාවය කියන්නේ යම් නිමැවුමක් අඩු වියදමකින් අඩු පිරිවැයකින් කරන එක. සඵලදායකත්වය කියන්නේ නිවැරදි දේ කිරීම, නිවැරදි තේරීම. ඉතින් ඇත්තටම ආයතනයක ඵලදායීතාව තුල මේ යෙදවුම් අඩු කරගන්න පුළුවන් නම් ඇත්තට මේකෙන් කාර්යක්ෂම බව පේනවා කියලා කියන්නේ යෙදවුම් අඩු කරගන්නවා කියන්නේ පිරිවැය අඩු වෙනවා. සඵලත්වය කියන්නේ මේ නිමැවුම නම්ව ගන්න එක. එතකොට හැම වෙලාවකදී මේ ඵලදායීතාව තුල මේ කාර්යක්ෂමතාව සඵලත්වයේ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් 100%ක්ම නොඋනත්. ඊළඟට තව පැත්තක් කතා කරොත් අපි දැන් මේක මේ කළමනාකරණේ තියෙන මිනුමක්. සමහර අය කියනවා යෙදවුණුත් එකනම් නිමැවුමත් එකනම් ඵලදායීතාව එකයි. සාමාන්‍යයෙන් ඵලදායීතාව වර්ධනයකදී මේ පිළිතුර එකට වඩා වැඩි වෙන්න ඕන කියන කතාවක් තියෙනවා. ඒක නිකන් ඔබ දැනගත්තට කමක් නැහැ. ඒ නිසා අපි ඵලදායීතාව හඳුන්වන්නෙම මෙන්න මේ යෙදවුම් නිමැවුම් අතර තියෙන මේ අනුපාතික සම්බන්ධතාවයක් විදිහට. ඒ නිසා අපි පූර්ණ ඵලදායීතාව දැන් මෙතන අපි වෙන වෙනමත් අපි ආංශික ඵලදායීතාවට තව ටික වෙලාවකින් බලමු. මෙතෙන්ට ශ්‍රමය දාලා ශ්‍රම ඵලදායීතාව, භූමිය දාලා භූමි ඵලදායීතාව, අමුද්‍රව්‍ය දාලා අමුද්‍රව්‍ය ඵලදායීතාව,
යන්ත්‍ර ඵලදායිතාව එහෙම වෙනමත් බලන්න පුළුවන්. පූර්ණ ඵලදායිතාව අපි ගත්තොත් ඒ කියන්නේ මේ යෙදවුම් නිමැවුම් අතර තියෙන මේ අනුපාතික ප්‍රමාණාත්මක සම්බන්ධතාව පිළිබඳව. ඒ නිසා ඒක පිළිබඳ අපි ඉස්සල්ලාම සටහනේ සඳහන් කර ගැනීමක් කරමු. නිශ්චිත කාල සීමාවක් තුල ඒක වැදගත් යම් කාල සීමාවකට අදාළව තමයි ඵලදායිතාවය අපි බලන්නේ. නිශ්චිත කාල සීමාවක් තුල ආයතනයක යෙදවුම් සහ නිමැවුම් අතර පවතින නිශ්චිත කාල සීමාවක් තුල ආයතනයක යෙදවුම් හා නිමැවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාව ඵලදායිතාව ලෙස හැඳින්වේ. නිශ්චිත කාල සීමාවක් තුළ ආයතනයක යෙදවුම් හා නිමැවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාව ඵලදායිතාව ලෙස හැඳින්වේ. යටින් කියනවා නිෂ්පාදනයේ සඵලදායිතාව හා කාර්යක්ෂමතාව මැනීමේ වැදගත් මිනුමක් ලෙස ඵලදායිතාව යොදා ගන්න පුළුවන්. ඊළඟ ඵලදායිතාවයේ වැදගත්කම පෙන්වා දීම. ඇයි අපිට මෙහෙම මිනුමක් වැදගත් වෙන්නේ? මේ ඵලදායිතාව මැනීම අපිට මොකක්ද තියෙන ප්‍රයෝජනෙ? එක ප්‍රයෝජනයක් තමයි ඔබ දන්නවා ඵලදායිතාව මැන්නහම අපි හිතමු ශ්‍රමිකයෙක්ගෙන් ලැබෙන ඵලදායිතාව ශ්‍රම පැයක නිමැවුම්. සමහරට භූමි අක්කරයක ඵලදායිතාව හෙක්ටයාරයක ඵලදායිතාව මේ වගේ ඵලදායිතාව තුල ඵලදායිතාව මනින එක තුල හැම වෙලාවකම අපිට වැදගත් වෙනවා මේ ව්‍යාපාරය පුළුල් කිරීම පිළිබඳ තීරණ ගන්න. අපේ එන්ඩෙන්ඩ ඵලදායිතාව හොඳයි නම් ව්‍යාපාරයේ තව දුරටත් අපිට පුළුල් කිරීම වැදගත් කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඵලදායිතාව හොඳ නැත්නම් අපිට අතහැරලා දාන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපිට මේ ව්‍යාපාරය තුල සම්පත් නිසියාකාරව බෙදී යෑමට මේක වැදගත්. දැන් සමහර විට අපි හිතමු යන්ත්‍රයක ඵලදායිතාව අඩුයි. එහෙනම් යන්ත්‍ර පැත්තට අපි වැඩිපුර සම්පත් යොමු කිරීම කරන්න වෙනවා. ශ්‍රම ඵලදායිතාව අඩුයි. ඒ නිසා පුහුණු කරන්න වෙනවා. සම්පත් නිසියාකාරව යෙදවීම පිළිබඳ තීරණ ගන්න වැදගත් වීමක් වෙනවා. ඒ වගේම ඵලදායිතාව මැනීම තුල මීට දැන් අපේ ආයතනයේ කියලා හිතන්නකෝ. අපේ ආයතනයේට සමාන ආයතනවල ඵලදායිතාව සංසන්දනය කරන්න පුළුවන්. මේ ආයතනයයි තව ආයතනයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පුළුවන් තරම් අපේ කොස්ට් එක පිරිවැය අඩු කරගෙන කොස්ට් එක අඩු කරගෙන බඩු මිල අඩු කිරීම පිළිබඳව තීරණ ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. අනිත් එක හැම වෙලාවකදීම ලාභදායීත්වය වර්ධනය කරගන්න පුළුවන්. ගිය අවුරුදුත් එක්ක මේ අවුරුද්දේ ඵලදායිතාව සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලාවකම ඵලදායිතාව මැනීම තුළ අපිට මේ ව්‍යාපාරයේ නිසි කටයුත්තට සම්පත් යොමු කරලා තියෙන්නේ. සෙස් සමාන ආයතන වල ඵලදායිතාව කොහොමද? ගිය අවුරුද්දේ ඵලදායිතාවත් එක්ක මේ අවුරුද්දේ ඵලදායිතාව කොහොමද? ඒත් එක්ක ව්‍යාපාරයේ ප්‍රගතියක් තියනවද? වියදම් අඩු කරලා ලාභ ගැනීම සඳහා මොකක්ද අපි කළ යුත්තේ? ඔය හැම දෙයක්ම ඵලදායිතාව මැනීම තුල අපිට දැනෙන දේවල්. ඒතර ඵලදායිතාව හොඳ නැත්නම් අපිට පේනවා මේ ආයතනයේ වෙන ආයතනත් එක්ක සාපේක්ෂව හොඳ නැහැ. වෙන සමහර විට ගිය අවුරුද්දත් එක්ක බලනකොට හොඳ නැහැ. ඒ වගේම මේ ආයතනයේ කොස්ට් එක වැඩි, සම්පත් නාස්තිය වැඩි, ඒ කියන්නේ ඵලදායිතාව හොඳ නැහැ. එහෙනම් ඵලදායිතාව තුල මේ ව්‍යාපාරයේ සම්පත් මොන පැත්තටද යොමු කරන්නේ? සම්පත් නාස්තිය අඩු කරගන්නේ කොහොමද? ඒ වගේම ලාභය වැඩි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ තීරණ ගන්න පුළුවන්. ඒ පළවෙනි කරුණු දෙක ඔබට ලියා ගන්න පුළුවන් ව්‍යාපාරයේ සම්පත් බෙදා හැරීම පිළිබඳ තීරණ ගැනීමට. ව්‍යාපාරයේ සම්පත් බෙදා හැරීම පිළිබඳ තීරණ ගැනීම. දෙක
ව්‍යාපාරයේ පුළුල් කිරීම පිළිබඳ තීරණ ගැනීමට. 3 සෙසු සමාන ආයතන සමග ඵලදායීතාව සංසන්දනය කරන්න. ව්‍යාපාර ආයතනයේ ප්‍රගතිය පිළිබඳ අවබෝධ කරගන්න. පිරිවැය අඩු කර විකුණුම් මිල අඩු කර ගැනීමට. ලාභදායීත්වය වර්ධනය කර ගැනීමට. ඊළඟට තියෙනවා ඵලදායීතාව මැනීම මිෂය කරන එක. මම ඔබට කිව්වා මතක ඇති ඵලදායීතාව මැනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පූර්ණ ඵලදායීතාව බලනවා නම් නිමැවුම බෙදීම යෙදවුම් එහෙම නැත්නම් ඉන්පුට් බෙදීම අවුට්පුට්. ඒක තමයි පූර්ණ එකද. ඒක සාමාන්‍යයෙන් දෙන්නම එක වුණොත් එකයි. නමුත් නිමැවුම වැඩි වුණොත් යෙදවුම් අඩු වුණොත් ඵලදායීතාව එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මේ හැඳින්වීම තුල තියෙන නිර්වචනය ඔබට සූත්‍රය ඔබට යොදා ගන්න පුළුවන් මේකට. පූර්ණ ඵලදායීතාව හා ආංශික ඵලදායීතාව වෙන වෙනම ගන්න පුළුවන්. මෙන්න පූර්ණ ඵලදායීතාව මනින මිනුම. මේක එකට වැඩි වෙද්දි තමයි ඵලදායීතාව වර්ධනයක් කියලා අපි කියන්නේ. එකට අඩු නම් පිරිහීම. ඊළඟ අපි ඊළඟ පිටුවට එනවා. ඊළඟට අහන්නේ ඵලදායීතාව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම මොනවාද කියන එක පිළිබඳව. දැන් ඔබ ළඟ සූත්‍රයේ තියෙනවා සූත්‍රය දැනටත් තියෙනවා කොහොමද මේක වර්ධනය කරගන්නේ? ක්‍රම පහක් මම ඔබට කිව්වොත් අපි හිතමු මෙයත් 100යි මෙයත් 100යි නා එකයි. වර්ධනය කරගන්නේ කොහොමද? වර්ධනය කරගන්න වෙන්නේ මෙන්න මේ උඩාගේ ඔහොම තියාගෙන යටාගේ අඩු කරගන්න එක. දැන් උත්තරේ දෙකයි. නිමැවුම නොවෙනසු තියදී යෙදවුම අඩු කරගන්නවා. එහෙම නැත්නම් නිමැවුම අපි මෙතන යෙදවුම ඔහොම තියදී නිමැවුම වැඩි කරගන්නවා. මෙයා 100 තියදී උඩේක වැඩි කරගන්නවා. ඒ දෙකයි උත්තරේ. එක්කෝ නිමැවුම නොවෙනස් තියදී යෙදවුම අඩු කරගන්නවා. එහෙම නැත්නම් යෙදවුම නොවෙනස් තියදී නිමැවුම වැඩි කරගන්නවා. තුන්වෙනි එක මේ දෙකම එකවර කරගන්නවා. යෙදවුම අඩු කරගන්නවා. නිමැවුම වැඩි කරගන්නවා. යෙදවුම් අඩු කරගන්නවා. යෙදවුම් 100 ඉඳලා 50ට යනවා. මෙයා 100 ඉඳලා 200ට යනවා. දැන් උත්තරේ 4යි. එහෙම නැත්නම් අපි දැන් ඔබට පේනවද දිගටම කරේ යෙදවුම් මේ 100 අඩු වෙච්ච එක 50ට අඩු වුණා. මෙතනත් 50ට අඩු වුණා. දැන් මම යෙදවුම් වැඩි කරනවා. යෙදවුම් 150 කරනවා. දැන් මෙච්චරලා එක්ක මේ ගාන තිබ්බා එහෙම නැත්නම් අඩු වුණා. දැන් මම මෙයා වැඩි කරා. හැබැයි ඵලදායීතාව වැඩි වෙන්න නම් එයා වැඩි වෙද්දි දැන් මෙතන උනේ මෙයා නොවෙනස්ව තියෙද්දි මෙයා අඩු වුණා. ඊළඟ අවස්ථාවේ උනේ මෙයා නොවෙනස්ව තියෙද්දි මෙයා වැඩි වුණා. ඊළඟ අවස්ථාවේ උනේ දෙන්නම එකවර වුණා. මේ යෙදවුම් අඩු වුණා නිමැවුම් වැඩි වුණා. ඒකට පේන්න ඇති යෙදවුම් වැඩි උනේම නැහැ. එහෙනම් දැන් අපි යෙදවුම් වැඩි කරා 100ක 150 කරා. නිමැවුම ඊට වඩා වැඩි වේගයෙන් වැඩි වෙනවා. දැන් මෙයා 100 150 වුණා කියන්නේ 150යි. මෙයා 100කින් වැඩි වෙනවා 200. අපි 300යි කියලා 200කින් වැඩි වෙනවා. ඒත් මෙයා වැඩි වෙන ගානට වඩා වැඩි ගානකින් මෙයා වැඩි වෙනවා. දැන් මේ වගේ ඊතල වලිනුත් ඔබට මතක තියාගන්න පුළුවන්. උත්තරේ 2යි. ඔබට පේනවද හැම තැනම මෙච්චර වෙලා උනේ මොකද්ද?
මෙච්චර වෙලාම උනේ ඇත්තටම මේ උඩාගය වැඩි වෙච්ච එක. නිමැවුම් මෙතනත් වැඩිනවා නිමැවුම් වැඩි වෙච්ච එක. ඊළඟට මම ගන්නවා නිමැවුම අඩු වෙනවා. හැබැයි නිමැවුම අඩු වෙනකොට ඊට වඩා වැඩි වේගී යෙදවුම අඩු වෙන්න ඕනේ. මේ බලන්න. දිගටම නිමැවුම වැඩි වුණානේ, මෙයත් වැඩි වුණා, මෙයත් වැඩි වුණා, මෙයත් වැඩි වුණා. දැන් මම නිමැවුම අඩු කරනවා 100ක අඩු කරනවා අපි හිතමු 75ට. නිමැවුම අඩු වුණා. යෙදවුම් ඊට වඩා වැඩි වේගකින් අඩු වෙනවා. 100ක 75 වුණා කියන්නේ 125යි. යෙදවුම් 50කින් අඩු වෙනවා. මෙයා අපි හිතමු එහෙම නැත්නම් මෙයා 100ක අපි හිතමු අඩු වෙනවා කියලා 25ට. ඒත් උත්තරේ 3යි. 100ක 75 වුණා 125. 100ක 25 වුණා කියන්නේ 175. ඒ නිසා උත්තරේ 3යි. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතන උනේ නිමැවුම අඩු වුණා ඊට වඩා වැඩි වේගකින් යෙදවුම් අඩු වුණා. ඔන්න ඔය වගේ ඉතින් මේව ඇත්තටම කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් ඉලක්කම් කීපයක් අරගෙන ඔබට ගන්න පුළුවන්. එහෙනම් නිතරම ඵලදායිතාව වැඩි වෙන්නේ. දැන් මෙතන තියෙන එකයිනේ. ඒක වැඩි වෙන්න පුළුවන් 2 2 4 2 3 ක්‍රම කීපයක. නිමැවුම් නොවෙනස් විදිහේ යෙදවුම් අඩු වීම, යෙදවුම් නොවෙනස් විදිහේ නිමැවුම් වැඩි වීම, දෙකම එකවර වීම, යෙදවුම් වැඩි වෙන වේගයට වඩා වැඩි වේගකින් නිමැවුම් වැඩි වීම, ඒ වගේම නිමැවුම අඩු වෙන වේගයට වඩා වැඩි වේගකින් යෙදවුම් අඩු වීම. ඔය ඕනෙම උත්තරයක් ගන්න පුළුවන්. මම හිතන්නේ අවස්ථා පහම ඔබේ සටහනේ තියෙන හින්දා ආයෙ ලියන්න දෙයක් නැහැ. යෙදවුම් ස්ථාවරතියදී නිමැවුම් වැඩි කිරීම, නිමැවුම් ස්ථාවරතියදී යෙදවුම් අඩු කිරීම, යෙදවුම් අඩු කිරීම, නිමැවුම් වැඩි කිරීම දෙකම එකවර වෙනවා. යෙදවුම් අඩු කරනවට වඩා අඩු වේගකින් නිමැවුම් අඩු වෙනවා. යෙදවුම් ඒ කියන්නේ නිමැවුම අඩු කරනවට වඩා වැඩි වේගකින් යෙදවුම් අඩු කරනවා කියන්නේ. යෙදවුම් වැඩි කරනවට වඩා වැඩි වේගකින් නිමැවුම් වැඩි වෙනවා. ඒ පහම තියෙනවා. ඊළඟ ඵලදායිතාව මැනීමේ සමීකරණ හැබැයි ආංශික. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ පූර්ණ ඵලදායිතාවනේ. දැන් ආංශික. දැන් එක එක අංශ ගැන. ඒකට වෙන වෙනම අපි ගත්තොත් ශ්‍රම ඵලදායිතාව. එකම අමුද්‍රව්‍ය ඵලදායිතාව. ඒකම යන්ත්‍ර. ඔය වගේ හැම සාධකයකම ඵලදායිතාව මයින්ඩ් පුළුවන්. භූමියේත් ඕනනම් වෙනම පුළුවන්. මේ තුන අපි වෙන වෙනම කතා කරොත් අමුද්‍රව්‍ය ශ්‍රම ඵලදායිතාව හොයන්නේ නිමැවුම බෙදනවා. දැන් මෙච්චර වෙලා යෙදවුම් ඔක්කොමනේ ගත්තේ පූර්ණ ඵලදායිතාවේදී. දැන් අපි ගන්නේ ශ්‍රම පැය ගාන. ශ්‍රම පැය ගාන හෝ ශ්‍රමිකයන් ගාන. එක පැයක නිමැවුම. අමුද්‍රව්‍ය වලත් නිමැවුම තමයි උඩට ගන්නෙ. හැබැයි ඉරේ යටට අපි ගන්නවා අමුද්‍රව්‍ය ප්‍රමාණය. දැන් අපි හිතමු රෙදි මීටර 10කින් කොච්චර කමිස මැහුවද? ඒ වගේ. යන්ත්‍රවල ඵලදායිතාව හොයන්නේ නිමැවුම බෙදනවා යන්ත්‍ර පැය ගානෙන්. දැන් හිතන්නකෝ බැකෝ මැෂින් එකක්. බැකෝ මැෂින් එකකින් කොච්චර පැයකට නිමැවුමක් වෙනවද? දැන් අපි හිතමු 5 කියුබ් 100ක් කපලා තියෙනවා පැය 4කින්. බැකෝ මැෂින් එක පැය 4කින් 5 කියුබ් 100ක් කපලා තියෙනවා. ඒතර පැයකට 5 කියුබ් 25යි. පැයක නිමැවුම. ඔය වගේ හැම සාධකයක්ම වෙන වෙන මාර්ගණත් මේක පැහැදිලි කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය ශ්‍රම එහෙම නැත්නම් යන්ත්‍ර. ඊළඟ අද ඔබ ලියන්න ඇති නිමැවුම් බෙදීම යන්ත්‍ර පැය ගාන අන්තිමට භූමියේ වුණත් මේ විදිහට හොයන්න පුළුවන් වුණා. ද්‍රව්‍ය ඵලදායිතාව වර්ධනය කරගත හැකි ආකාර. ඉතින් දැන් හිතන්නකෝ ඕනම ද්‍රව්‍යයක් නිදසුන් විදියට අපි ගත්තොත්
අපි හිතමු ඇඟලුම් කම්හලක අපේ ද්‍රව්‍ය රෙදි. නිමැවුම කමිස. එතකොට මේක තමයි ද්‍රව්‍ය. එතකොට රෙදි මීටර් අපි හිතමු 10කින් කමිස අපි නිපදවලා තියෙනවා 30ක්. ඒ අනුව එක මීටරයකට කමිස 3 ගානේ නිපදවලා තියෙනවා. ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන්. බේකරි එක නම් අපි හිතමු පිටි කිලෝ 20කින් පාන් රාත්තල් ඒ අය 60ක් නිපදවලා තියෙනවා. 20කින් පාන් රාත්තල් 60ක්. 3යි. එක පිටි කිලෝවකින්. ඒ අනුව ඵලදායීතාව මයින්ඩ් පුළුවන්. ඔබෙන් අහනවා ඵලදායීතාව වර්ධනය කරන්න පුළුවන් ආකාරය. දැන් ඔබ අර මෙහෙම කියලා හරියන්නේ නැහැ දැන්. රෙදි නොවෙනස්ව තියෙද්දි කමිස වැඩි කරගන්න එක, එහෙම නැත්නම් කමිස නොවෙනස්ව තියෙද්දි රෙදි අඩු කරගන්න එක, එහෙනම් පිටි නොවෙනස්ව තියෙද්දි පාන් වැඩි කරන. අන්න ඒක වැඩි කරගන්න ක්‍රම තමයි මේ අහන්නේ. මොකක්ද අපි කරන්න ඕනේ? කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව తত্ত্বය ඉහළ නංවන්න ඕනේ ක්වොලිටිය. දැන් හිතන්නකෝ හොඳ රෙදි පාවිච්චි කරේ නැත්නම් රෙදි අපත යන්න පුළුවන්. හොඳ රෙදි පාවිච්චි කරොත් ඒ රෙදි වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් තන ඉරෙන්නේ නැහැ. මොකුත් හානි වෙන්නේ නැහැ. එක සැරයක් මැහුවත් සමාටේ මැස්ම ගලවලා ආයෙ මහන්න පුළුවන්. ඒතර ගුණත්වයෙන් ඉහළ රෙදි වර්ග අපිට පාවිච්චි කිරීමක් කරන්න වෙනවා. තත්ත්වේ නංව ගන්න පුළුවන්. ඒ නිසා හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරොත් හරියි. ඒ විතරක් නෙමේ රෙදි හොඳ වුණත් වැඩක් නැහැ මැෂින් හොඳ නැත්තම්. ඒ නිසා නිතරම හැකිතාක් දුරට මේ නිෂ්පාදන කටයුතු සිදු කරන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණය ඒවා හොඳ මට්ටමේ තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මුද්‍රණායතනයේ කොළ හොඳ වුණාට වැඩක් නැහැ කොළ මුද්‍රණය කරන මැෂින් එක හොඳ නැත්තම්. එහෙමනම් තමයි මේ රෙදි මීටරයක නිමැවුම වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. බේකරි එක නම් හොඳ අවන් තියෙන්න ඕනේ හරියාකාරව. ඒ විතරක් නෙමෙයි රෙදි වලින් උපරිම කමිස මහ ගන්න නම් ඇත්තටම දක්ෂ පළපුරුදු ශ්‍රමිකයෝ ඉන්න ඕනේ. නැත්තම් හරියට අපතේ වීමක් වෙන්න පුළුවන්. ශ්‍රමයත් යහපත් අය ඉන්න ඕනේ. ඒතර අපතේ පුළුවන් තරම් ඒතර අපතේ අඩු කරගන්න පුළුවන්. ඒකම හැකිතාක් දුරට ද්‍රව්‍ය පුළුවන් නම් නැවත නැවත භාවිතයට ගන්න පුළුවන් නම් ප්‍රතිචක්‍රීයකරණය වගේ දේවල් මත අපිට තව තව නිමැව වැඩි කරගන්න පුළුවන්. ඒතර ඉහළ තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගන්න එක, අපතය නාස්තිය පුළුවන් තරම් අඩු කරගන්න එක, අනිත් එක හොඳ තොග ගැන අපිට දැන් හදිස්සියේ තොග නැති වුනහම නවත්තන්න වෙනවා අතරමඟදී නිෂ්පාදන. ඒ වගේම සමහර විට අර්ධ නිමිද්‍රව්‍ය ගොඩක් ඉතුරු වෙනවා. ඒ නිසා හොඳ තොග පාලන ක්‍රමයක් පවත්වාගෙන යන එකත් වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒව නම් ඔබට හිතලා ලියන්න පුළුවන්. එක පැත්තක් තමයි ඉහළ තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගන්න එක, අපතේ නාස්තිය අඩු කරගන්න එක, ප්‍රශස්ත ආකාරයෙන් තොග තියා ගන්න එක, ද්‍රව්‍ය නැවත නැවත භාවිතයට ගැනීම, ශූන්‍ය දෝෂ ශිල්ප ක්‍රම අනුගමනය කරන එක. දෙයට අමතරව මම කිව්වා යන්ත්‍ර ශ්‍රමය ද්‍රව්‍ය ඵලදායීතාව වැඩි කරගන්නත් හොඳ යන්ත්‍ර ශ්‍රමය භාවිතා කරන්න වෙනවා. ඊළඟ තව පැත්තක් අහනවා අපෙන්. ඒ තමයි යන්ත්‍ර ඵලදායීතාව වර්ධනය කරගත හැකි ක්‍රම. අපි හිතමු අපි ළඟ තියෙන මැෂින් එකකින් යන්ත්‍රයකින් එද යන්ත්‍ර පැයකට 1/10යි නිෂ්පාදනය වුණේ.
දැන් අපිට ඕනේ මේ යන්ත්‍ර පැයකින් නිමැවුම 1.15 දක්වා වැඩි කරගන්න. අපි කවුරු හරි ගෙනල්ලා අපි ගෙන්නලා මේකට පිළියමක් අහගන්නවා. යන්ත්‍ර පැයකින් 10යි නිපද වෙන්නේ මදි වෙන මැෂින් එක බලනකොට අපේ නිමැවුම මදි මේකට මොකද කරන්නේ? එයා හොයලා බලලා කියනවා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ යන්ත්‍රයේ යල් පැනපු එකක්. යන්ත්‍රය දැන් පරණයි. පරණේවෙන් එළියට එන නිමැවුම අඩුයි. ඒ නිසා අලුත් තාක්ෂණයේ යටතේ යන්ත්‍ර යොදා ගන්න ඕන නව තාක්ෂණ යටතේ නව ශිල්පීය ක්‍රම ඇතුළත් වෙච්ච අලුත් යන්ත්‍ර. ඒවෙන් එළියට එන්න පුළුවන් නිමැවුම වැඩි. ඒත් එක්කම පුළුවන් තරම් මේ අර අබලන් වෙච්ච යන්ත්‍ර අයින් කරලා දැන් යල් පැන ගිය යන්ත්‍ර භාවිතය එක්කෝ ඒ යන්ත්‍රම තියලා ඒවට අලුත් තාක්ෂණකම එකතු කරන්න ඕනේ. එහෙම තමයි අබලන් වෙච්ච ඒවා අයින් කරන්න ඕනේ. ඔය ඔක්කොටම වඩා යන්ත්‍ර නඩත්තු කිරීම වැදගත්. දැන් ඔබ දැකලා ඇති සමහර බස් තියෙනවා. සමහර බස් ඒවා ආයු කාලය අවුරුදු 15ක්. හැබැයි හරිම ලස්සනට පිරිසිදුව එන්ජින් එක හොඳින් තියන් ඉන්නවා. සමහර බස් තියෙන අවුරුදු 5යි අරන්. හැබැයි මේ බස් එක මේකටත් වඩා පරණ පාටයි දිරලා සද්ද ඇහෙනවා. ඇයි? මෙයා හරියටම අලුත් වැඩියා කරනවා. ඒ කියන්නේ සර්විස් එක හරියට නියම කාලෙට සර්විස් කරලා බස් එක හොඳට බලාගෙන නියම විදිහට ඒක පරිහරණය කරලා නමුත් මේක හරියට පරිහරණය කරන්නේ නැහැ. ඒ නිසා ඊටාම වැදගත් මේ යන්ත්‍ර නඩත්තු යන්ත්‍ර අලුත් වැඩියාව. ඒ නිසා හරියාකාරව අලුත් වැඩියා කිරීම සර්විස් වගේ දේවල් කරන එක ඊටාම වැදගත්. ඒ විතරක් නෙමෙයි. ගොඩක් විට දැන් අපි යන්ත්‍රය අලුත් උනත් ඒක ක්‍රියා කරන ක්‍රියාකරුවන් දක්ෂ අය නෙවෙයි නම් පුරුදු අය නෙමෙයි නම් යන්ත්‍රයට හානි වෙනවා. යන්ත්‍රයෙන් උපරිම නිමැවුම ගන්න බෑ. ඒ නිසා දක්ෂ යන්ත්‍ර ක්‍රියාකරුවන් යොදා ගන්න ඕනේ. විතරක් නෙමෙයි යන්ත්‍රයට යොදා ගන්න බල ශක්තිය හරියාකාරව පාවිච්චි කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා නිවැරදි අමුද්‍රව්‍ය යන්ත්‍රයට යොදන්නත් ඕනේ. සමහර විට යන්ත්‍ර විනාශ වෙලා යනවා පරණ අමුද්‍රව්‍ය එහෙම නැත්නම් යල්පහුව වෙච්ච අමුද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කරත් බාල අමුද්‍රව්‍ය භාවිතා කරත් ඒ නිසා හොඳට මතක තියාගන්න යල් පැන ගිය යන්ත්‍ර අයින් කරලා එහෙම නැත්නම් තියෙන යන්ත්‍ර වලට අලුත් තාක්ෂණය යොදලා හරි අමුද්‍රව්‍ය යොදලා දක්ෂ මැෂින් මයින්ඩර්ස්ලා මැෂින් ක්‍රියාත්මක කරන්න යොදලා හරි බල ශක්ති භාවිතා කරොත් මිනිමම් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් වල යන්ත්‍රවල මේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් ওই මානසික ක්‍රමත් තියෙනවා. ඔබ අහලා ඇති. එක සැරයක් මම හිතනවා ඔබට මේ කියලාත් ඇති. දැන් එක ආයතනයක විදුලි සෝපානක්. එක ආයතනයක විදුලි සෝපානක්. ඔබ දන්නවනේ විදුලි සෝපාන කියන්නේ ලිෆ්ට් එකක්. එතකොට මේ ආයතනයේ තට්ටු 37ක්. මේ ආයතනයේ තට්ටු 37කට මිනිස්සු නගින්නේ මේ විදුලි සෝපානේ. එතකොට මිනිස්සු හැම වෙලාවකදීම මැසිවිලි නගනවා මේ විදුලි සෝපාන යන්නේ හිමින්. එපා වෙනවා මේකට නැගලා තට්ටු ගානාවක් බහිනවා සමහරව නගිනවා. හරි හිමීට මේක ධාවනය වෙන්නේ. ඒ නිසා මේකට මොනවා හරි කරන්න කියලා මේ මැසිවිලි නගනවා. මේ ආයතනයේ සේවක සේවිකාව. ඉතින් මේකට මේ ආයතනය මොකද කරන්නේ? විවිධ තාක්ෂණ නිලධාරීන් ගෙනල්ලා මේක හදපු අය ගෙනල්ලා ඒක විදිහට හැදුවා. ඒත් මේ යන්ත්‍රය ඇත්තටම ටිකක් පරණයි. මොන જાත් දැම්මත් වේගය එච්චර වැඩි කරගන්න බෑ. සාමාන්‍ය වේගයේ වැඩිවීමක් වුණා. ඒත් මිනිස්සු මැසිවිලි නැගීම අඩු කරේම නැහැ. මීට වැඩිය හොඳයි පඩිපෙලෙන් ගියා නම් අර මේකල කියනවා. ඉතින් මේ අය කල්පනා කරලා මෙහෙම යෝජනාවක් කරා. මේ තාක්ෂණය ගැන හිතන්නේ නැතුව මිනිස්සුන්ගේ මනස ගැන හිතන ඔය කන්සල්ටන්සි ෆර්ම් එකකට මනෝවිද්‍යාත්මක පැත්තේ ෆර්ම් එකකට දුන්නා. මේ ලිෆ්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු කෑ ගහනවා අලුත් ලිෆ්ට් එකක් දාන්න අපිට සල්ලිත් නැහැ මේක හදලා දෙන්න. එයා ලිෆ්ට් එක වැහුවා. පැයක් වහලා තිබ්බා. පැයෙන් පස්සේ ඇරියා. දැන් එදා ඉඳලා මිනිස්සුගේ කිසිම මැසිවිලි නැගීමක් නැහැ. මිනිස්සු කියන්නේ දැන් මිනිස්සු කියනවා ආ හොඳයි දැන් ලිෆ්ට් එක අපිට වෙනදට වඩා ඉක්මනින් යන්න පුළුවන්. ඇත්තට මේ අය කරලා තියෙන්නේ මේ ලිෆ්ට් එකට වටේම කණ්ණාඩි සවි කරපු එක. ලිෆ්ට් එක වලට කණ්ණාඩි සවි කරලා. ඒතර
විශේෂයෙන්ම කණ්ණාඩිය දිහා බලලා තමන්ගේ කොණ්ඩේ හදලා කාන්තා පක්ෂයේ ලිප්ස්ටික් ගාලා අර මේ සමහර විට කොණ්ඩ පීරලා මූණ බලලා දෙපැත්ත ඇරුණාම ලිෆ්ට් එක ගිහිල්ලා අතන ලිෆ්ට් එකේ වේගය වැඩි වෙලා නෙමෙයි තියෙන්නේ තමන්ගේ මානසික තත්වයේ වෙනසක් වීමක් වෙලා. එතකොට දැන් ඊළඟට තව කොටසක් ප්‍රශ්නයක් ඇහුවා. හොඳයි. පිරිමින්ට ඕක එච්චර ප්‍රශ්නයක් නැහැ නේ. කාන්තාව උනා ලිප්ස්ටික් ගානවා, කොණ්ඩේ බලනවා, හැඩ බලනවා, ඇඳුම හරියාකාරව සකස් කර ගන්නවා. ඉතින් ඒ අයට මේක දැනෙන්නේ නැති වේගෙන් යනවා කියන එක. පිරිමි පක්ෂයට මොකද්ද තියෙන ගැටලුව? එහෙනම් පිරිමි පක්ෂයක් දැන් කියන්න එපා වේගෙමද කියලා. ඒ ඇත් කියන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද කියලා මානසිකව හොයලා බලද්දී කාන්තාව එක කණ්ණාඩියකින් ඔළුව බලද්දී ලිප්ස්ටික් ගාද්දී අර මේ පිරිමි හා කණ්ණාඩියෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ අයටත් දැනෙන්නේ නැහැ මේ කියන වේගය. ඉතින් ඒ නිසා මේ වගේ සමහර විට මේ යන්ත්‍රවල වේගය තාක්ෂණික වශයෙන් වෙනස් කිරීම කරන්න පුළුවන්. මිනිසුගේ මනස හැදීම තුලත් වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි එකෙන් කියවිලා තියෙන්නේ. හොඳයි. අපි ඒතර යන්ත්‍ර ඵලදායිතාව වර්ධනය කරගත හැකි ක්‍රම පිළිබඳව කතා බහ කරේ. ඒ තුල අපි දියුණු තාක්ෂණය ඒත් එක්කම නිසි පරිදි යන්ත්‍ර ක්‍රියාකරු යන්ත්‍ර අලුත් වැඩියා කිරීම මේ හැම දෙයක්ම වැදගත් වීමක් වෙනවා. එක දියුණු තාක්ෂණික උපකරණ සහිත යන්ත්‍ර යොදා ගැනීම. දෙක අබලන් වූ යන්ත්‍ර යොදා ගැනීම. තුන නිසි පරිදි යන්ත්‍ර නඩත්තු කිරීම. හතර දක්ෂ යන්ත්‍ර ක්‍රියාකරුවන් යොදා ගැනීම. බල ශක්තිය නිවැරදිව යෙදවීම. නිවැරදි අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීම. හොඳයි. අපි ඒකේ අවසාන කොටසට යනවා. ඒ තමයි ශ්‍රම ඵලදායීතාව වර්ධනය කරගත හැකි ආකාර. දැන් මේක ආර්ථික විද්‍යාව තුලත් අපි නිතර කතා කරන එකක්. ශ්‍රම ඵලදායීතාව අපි හෙව්වේ කොහොමද? නිමැවුම බෙදුවා ශ්‍රම පැය ගානේ. ශ්‍රම පැය ගාන හෝ ශ්‍රමිකයන් ගණන. ශ්‍රම ඵලදායීතාව වර්ධනය කරගත හැකි ක්‍රම. එතකොට ශ්‍රම පැය 100කින් එක 2000ක් නිෂ්පාදනය කරලා තියෙනවා නම් එක පැයක නිමැවුම 1:20යි. පැයකට 20ක් පුළුවන්. මේක කොහොමද වැඩි කරගන්නේ? ශ්‍රම පැයක නිමැවුම වැඩි කරගන්න පුළුවන් ශ්‍රමිකයන් පුහුණු කිරීම තුළ. මේ අය ට්‍රේන් කරන්න ඒ අයගේ ඵලදායීතාව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම නැත්නම් අලුත් ඉන්න අය පුහුණු කිරීම හෝ පුහුණු සේවකයන් අපි ලබා ගන්නවා. එහෙමත් නැත්නම් අපට පුළුවන් සේවකයන් අභිප්‍රේරණය කරන්න, දිරිගන්වන්න. ඒ සතුටින් වැඩ කරනකොටත් වැඩි නිමැවුමක් එන්න පුළුවන්. ඒක මූල්‍යමය වශයෙන් වෙන්නත් පුළුවන්, මූල්‍ය නොවන ආකාරයෙන් වෙන්නත් පුළුවන්. ඔබට මතක ඇති අපි තත්ත්ව පාලන ක්‍රමයක් තව කිව්වා තත්ත්ව කව කියලා. එක අංශයක නිරත වෙලා ඉන්න සේවකයෝ කණ්ඩායම් විදියට හැදිලා මේ නිමැවුම වැඩි කර ගන්න විවිධ යෝජනා. අනිත් එක සේවකයෝ කොච්චර පුහුණුවට හිටියත් වැඩක් නැහැ. ඒ අයට දීලා තියෙන අමුද්‍රව්‍යවල ගුණත්වය හොඳ නැත්තම්. අමුද්‍රව්‍යවල ගුණාත්මක බව වැඩි කරන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර හොඳ නැති ඒවා තිබ්බොත් කොහොමද ශ්‍රමිකයෝ වැඩ කරන්නේ? යන්ත්‍ර සූත්‍ර අලුත් ඒවා තාක්ෂණික ආකාරයේ ඒවා ශ්‍රමිකයන්ගේ ගුණත්වය වැඩි කර ගැනීම වගේ දේවල් කරන්න ඕනේ. ඔබට කලිනුත් මම මේ ඊළඟ සිද්ධිය කිව්වා. ඇත්තටම ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන් තව පැත්තක් තමයි ශ්‍රමිකේනුත් ආයතනයේ ගන්න තීරණ වලට සම්බන්ධ කර ගන්න ඕනේ. පහළ මට්ටමේ අය ඉහළ මට්ටමේ කළමනාකරණ ගන්න තීරණ වලට සම්බන්ධ වුණොත් එයාට කියන්න බෑ මට මේක කරන්න බෑ මන් දන්නේ නැහැ එහෙම කියන්න බෑ. එයා තීරණ ගනිද්දී හිටියා. ඉතින් ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සේවකයන්ුත් සම්බන්ධ කරොත් ශ්‍රම ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන්. ඒකෙත් පළවෙනි කරුණු දෙක ඔබට ලියන්න ඉඩ තියලා තියෙන්නේ අපි. පුහුණු සේවකයන් යොදා ගැනීම හෝ
ඉන්න සේවකයන් පුහුණු කිරීම. පුහුණු සේවකයන් යොදා ගැනීම, සේවකයන් පුහුණු කිරීම. ඊළඟ විභාග ප්‍රශ්න කීපයක් ඔබට තියෙනවා. එක පහත දැක්වෙන්නේ ඵලදායීතාව වැඩි කර ගැනීමට අනුගමනය කළ හැකි යයි කළමනාකරුවන් විසින් අදහස් කරන ක්‍රම කීපයක්. ඔබෙන් අහනවා ඉහත දෑ අතුරින් ඵලදායීතාව වැඩි කරන්න යෝග්‍ය නොවන ක්‍රම මොනවද කියලා. ඵලදායීතාව වැඩි කර ගැනීමට යෝග්‍ය නොවන ක්‍රම. ඇත්තටම සේවක කප්පාදුවෙන් ඵලදායීතාව වැඩි කරන්න බෑ. සේවක සුබසාධන වියදම් අඩු කරලා සේවක ඵලදායීතාව වැඩි කරන්න බෑ. නිෂ්පාදිතවල ලාභාන්තිකය වැඩි කරා කියලා, ලාභ වැඩි කරා කියලා සේවක ඵලදායීතාව වර්ධනය කරන්න බෑ. අනිත් හැම එකකින්ම පුළුවන්. CFG අංක 3. ඊළඟ ප්‍රශ්නේ සේවක යෙදවුම් හා නිමැවුම අතර සම්බන්ධතාව ශ්‍රම ඵලදායීතාව කියලා හඳුන්වනවා. 19 ප්‍රශ්නයක්. ඊළඟ සේවක ඵලදායකත්වයේ මයින්ඩ් භාවිතා කරන්නේ නිමැවුම් බෙදීම ශ්‍රම පැය ගාන හෝ සේවක සංඛ්‍යාව. ඊළඟ ඔබටම දුන්න ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව මම හදන්න ඔබට ඉඩ තිබ්බේ නැත්තේ අපි මේ පාඩම ටිකක් ඉක්මනින් ඉවර කරගත යුතුයි. අපිට ඊළඟට තියෙන්නේ අලෙවිකරණය කියන මාතෘකාව සාකච්ඡා කරන්න. ඒකට ලොකු මාතෘකාවක්. ඒ නිසා මේකේ පිළිතුරක් ඔබට දීලා තියෙනවා. ඔබට පුළුවන් මේ සූත්‍රය ඇසුරෙන් මේ අහන ප්‍රශ්නවල නිවැරදි පිළිතුරු ලබා දීම කරන්න. ඒ සියලු ගණනය කිරීම මම ඔබට කරලා දීලා තියෙනවා. ඔබට තනියෙන් හදලා නිවැරදි බව තහවුරු කර ගැනීම තමයි වැදගත් වීමක් වෙන්නේ. ආයසරයක් ඔබ මේකේ හදන ආකාරය මම කියලා දීලා වැඩක් නැහැ. මම ඊළඟට එනවා පිටු අංක 58. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඵලදායීතාව වර්ධනය කරගත හැකි නව නිෂ්පාදන තාක්ෂණ ක්‍රම නැත්නම් ශිල්ප ක්‍රම ගැන. දැන් ඔබ දන්නවා අපි කිව්වා යන්ත්‍ර ඵලදායීතාව වැඩි කරගන්නත් නව ශිල්ප ක්‍රම වැදගත්. ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව වැඩි කරගන්නත් වැදගත්. අමුද්‍රව්‍ය වල ඵලදායීතාව වැඩි කරගන්නත් මේ ශිල්ප ක්‍රම වැදගත්. ඒ නිසා ඵලදායීතාව යෙදවුම් මේකයක සාමාන්‍ය නිමම වැඩි කරගන්න ගොඩාක් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු කරන ආයතන විවිධාකාරයේ අලුත් තාක්ෂණ ක්‍රම නිව්ටෙක් භාවිතා කිරීම කරනවා. ඒ අතර කීපයක් මම කිව්වොත් එකක් තියෙනවා CAD ක්‍රමය, Computer Aided Designing, පරිගණක ආධාරක නිර්මාණකරණය. ඩිසයින් කියන්නේ නිර්මාණය. අනිත් එක කම්පියුටර් ඒඩඩ් මැනුෆැක්චරින්, පරිගණක ආධාර කරගෙන නිෂ්පාදන කටයුතු කරනවා.
අනිත් එක SIM computer integrated manufacturing පරිගණක ආධාරකව නිර්මාණ ඩිසයින් කරලා ඒකෙන්ම නිෂ්පාදන කටයුතු කරනවා. අනිත් එක CNC computerized numerical control. ඒකේ ගොඩක් විට මේ නම්බර භාවිතා කිරීම කරලා ඒ අනුව පාලනය කරන ක්‍රමයක්. තව එකක් අනිත් එක ඔබ දන්නවා මම හිතනවා රොබෝ ක්‍රමය robotics රොබෝ ක්‍රමය තව එකක් තියෙනවා flexible ඒ කියන්නේ නම්‍යශීලී නිෂ්පාදන ක්‍රමය flexible manufacturing system. ඒතර මේ වගේ නිෂ්පාදන කටයුතු සිදු කරනකොට අර නව තාක්ෂණයේ භාවිතා කරනවා මහා පරිමාණ නිපදවන ආයතන. ඒ නිසා අපි එක එකක් වෙන වෙනම ගත්තොත් ඇත්තටම CAD ක්‍රමයේදී මම කිව්වා computer aided designing. ඒතර පරිගණක ආධාරකව ඩිසයින් කරනවා නිර්මාණකරණය කරන්නේ. දැන් ඔබ දන්නවා අද සමහර විට වාහන ඩිසයින් කරනකොට ඔබ පාවිච්චි කරන ෆෝන් එකක් ඩිසයින් කරනකොට විශේෂයෙන් ගෙයක් ඩිසයින් කරනකොට ඉස්සර ආකිටෙක් කෙනෙක් ඇවිල්ලා එයා පැන්සලකින් ඇඳලා ආයෙ මකලා දැන් මේවා නැහැ සමහරට AutoCAD මේ වගේ විවිධ දේවල් භාවිතා කරලා ඩිසයින් කරනවා. ඊට පරිගණක ආධාර කරගෙන ඒ ඩිසයින් කරනවා. CAM ක්‍රමේදී computer aided manufacturing. මේක ඇත්තටම පරිගණක ආධාර කරලා නිෂ්පාදන කටයුත්ත කරනවා. දැන් ගොඩක් විට ඔය මෝටර රථ නිෂ්පාදනයේදී වගේම අලුත් වැඩියා කටයුතු වලදී මේක භාවිතා කරනවා. පරිගණක ඇසුරෙන්ම තමයි නිෂ්පාදන කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මොනවා හරි ප්‍රෝග්‍රෑම් වැඩසටහන් software මොනවා හරි භාවිතා කිරීමක් කරලා නිෂ්පාදන ක්‍රමය යොදා ගන්නවා. SIM කියනකොට මේක CAD CAM කියන දෙකේම එකතුවක්. integrated කියන්නේ සම්බන්ධ කරලා. ඒතර මේකෙදි වෙන්නේ දැන් ඔබ දැකලා ඇති සමහරට ඔය මුද්‍රණ ආයතනවල එහෙම ඩිසයින් එක දැන් පත්තරයක පිටුවක් එහෙම නැත්නම් පොතක පිටුවක් ඩිසයින් වෙනවා ඒකෙම. ඩිසයින් වෙලා එතනින්ම සමහර විට ඒක මැෂින් එකට ගිහිල්ලා නිෂ්පාදනය වෙලා තමයි එළියට එන්නේ පත්තරේ. ඒ නිසා CAD CAM දෙකේම එකතුවක්. මේක numerical control කියන එක computerized මේකෙදි වෙන්නේ ඇත්තටම පරිගණක වැඩසටහන් මගින් පාලනය වෙන ක්‍රමයක් මේකත් මේකෙදි අංකිත ක්‍රමයකට තමයි පාලනය වෙන්නේ. ඔබ දන්නවා සමහරට දැන් මම සරල උදාහරණයක් කිව්වොත් මේකට දාලා ගන්නේ මම කියන ඔබ දැකලා ඇති දොරක් ඇරෙනකොට සමහරට ඒ දොර ළඟ පොඩි මැෂින් එකක් තියෙනවා. ඒකේ නම්බර තමන්ට විතරක් ආවෙන එක නම්බර කීපයක් ගෙවුවම දොර ඇරෙනවා. ඒ වගේම සමහර විට සේප්පු වගේ දේවල් වල පාවිච්චි කරද්දී නම්බර තමයි පාවිච්චි කිරීම කරන්නේ. ඒ නිසා මේකේ තියෙන්නේ පරිගණක මගින් අංකිත ක්‍රමයකට පාලනය කිරීම මේකෙන් සිදුවීමක් වෙනවා. ඔය ලියවන පට්ටල් වගේ දේවල්, කැපීම් යන්ත්‍ර වගේ දේවල් ඒවේ ක්‍රියාකාරීත්වය නිශ්චිත කාලයකදී පරිගණක වැඩසටහන් මගින් පාලනය කිරීම කරනවා. ඉතින් මේ රොබෝ කියන එක ඔබ දන්නවා ඇත්තට මේක ඇයි විශේෂයෙන් පාවිච්චි කරන්නේ? අද ඔබ දන්නවා ගොඩක් විට තාක්ෂණය බොහෝම දියුණුයි. සමහර විට ටික කාලයක් රොබෝ කෙනෙක් එක පුජ්‍යලයක් ඉන්නකොට ඒ පුජ්‍යලයාගේ හැසිරීම රොබෝට දැනෙනවා. රොබෝ දන්නවා දැන් අපි හිතමු රෙස්ටෝරන්ට් එක රොබෝ කෙනෙක් යොදලා තියෙනවා නම් එයා මිනිස්සු ඉඳගද්දි මිනිස්සු මොනවා හරි දෙයක් ඉල්ලද්දි ඊළඟට ඒක දෙන්න තියෙන්නේ මොනවද කියලා දන්නවා. ඔබ big data කියන එක එහෙම හොඳට දන්නවා අපි කලිනුත් කතා කරා. ඉතින් ඒ නිසා නිතරම මේ රොබෝ අද බොහොම ඉහළ මට්ටමට මිනිස්සුන්ගේ මොළය හෝ ඊට එහා මට්ටමකට යන තරමින්ම දියුණු කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රමයේ හිඟ රටවල
නිසියාකාරව තමන්ගේ කටයුතු කාර්යක්ෂම කරන්න රොබෝ පාවිච්චි කිරීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි. අප්‍රසන්න පරිසරයක සමහරට දුගඳ ඉවසන්න බෑ මිනිහෙක්ට. ඒ වගේ වෙලාවක රොබෝ කෙනෙක් යොදලා තමයි කටයුතු කරන්නේ. සමහර අපට ඇඟිල්ලක් අතක් යොදන්න බැරි තැනක් ඊටාම සියුම් කොටස් නිෂ්පාදනය කරනවා අපිට දෙන ඇඟිල්ලක් දාලා හෝ අතක් දාලා ඒක හදන්න බෑ. ඒ වගේ වෙලාවක රොබෝ පාවිච්චි කිරීම කරනවා. ඒ නිසා ඒක වියදම්කාරී වුවත් දිගු කාලීනව ඒක හොඳ ආයෝජනයක් විදිහටයි සැලකන්නේ. මේක ෆ්ලෙක්සිබල් නම්‍යශීලී නිෂ්පාදන ක්‍රමයක් මේක. ඇත්තට මේකෙදි කරන්නේ මුළු යන්ත්‍රාගාරයේම යාන්ත්‍රීකරණය කරලා තියෙනවා. මිනිහෙක් කොහේ හරි ඉඳගෙන බොත්තමත් අද කරලා මේ යන්ත්‍රාගාරය ඇතුළේ සමහර මිනිස්සු නැහැ. ඒක බොත්තමකින් මුළු යන්ත්‍රාගාරයම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. මුළු මනින්ම යාන්ත්‍රීකරණය කිරීමක් තියෙන්නේ. ඒකෙදි වියදම් සහිතයි. නමුත් වඩා කාර්යක්ෂම ක්‍රමයක් විදිහටයි සලකන්නේ. ඒ කොටස් ටික ඔබ ලියාගන්න එක හොඳයි. ඉස්සෙල්ලම කියනවා මහා පරිමාණ නිෂ්පාදන ආයතනවල මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කරගන්න යොදා ගන්න තාක්ෂණ ක්‍රම. එවැනි ක්‍රම කීපයක් තියෙනවා. පරිගණක ආධාරක නිර්මාණකරණය, පරිගණක ආධාරක නිෂ්පාදන ක්‍රමය, computer aided manufacturing, පරිගණක සමෝධානික නිෂ්පාදන ක්‍රමය, computer integrated manufacturing, පරිගණක අංකිත පාලනයේ CNC, රොබෝ නම්‍යශීලී නිෂ්පාදන ක්‍රමය. පළවෙනි එක ඔබට ලියා ගන්න ඉඩ තියෙනවා. පරිගණක මෘදුකාංග භාවිතා කොටගෙන භාණ්ඩ නිර්මාණය කිරීම. software එකකින් නිර්මාණය කරනවා. පරිගණක රූ සටහන් කම්පියුටර් ග්‍රැෆික් සමහර වාහන පවා පරිගණක වලින් තමයි නිර්මාණය කරන්නේ. කොලයක අඳින ලද රූ සටහනකට වඩා විවිධ පැතිකඩ වලින් නරඹන්න පුළුවන්. දැන් ගියක් කොළ 5ක් 6ක අඳින්න වෙනවා. ගේ ඉස්සරහ පැත්ත පේන ආකාරය, පිටිපස්ස පැත්ත පේන ආකාරය, උඩ තට්ටුව. නමුත් මේ පරිගණක ආධාරයෙන් කරාම මේ වෙලාවෙම කොහොමද එක එක පැති හරවලා පෙන්වන්න පුළුවන් මොන ආකාරයෙන්. මේ දොර ගලවලා මෙතනින් දැම්මොත් කොහොමද පෙනුම? වහලා මේ පැත්තට හැරෙවොත් කොහොමද පෙනුම? අන්න ඒ වගේ විවිධ පැතිකඩ වලින් පෙන්වන්න පුළුවන්. ඔබට ලියන්න තියෙන්නේ පරිගණක මෘදුකාංග භාවිතා කොටගෙන භාණ්ඩ නිර්මාණය කිරීමයි. පරිගණක රූ සටහන් යොදා ගැනීමෙන් නිෂ්පාදිත සැලසුම් කිරීම පරිගණක ආධාර නිර්මාණ කරන ලෙස හඳුන්වනවා. පරිගණක නිර්මාණ ශිල්පියා විසින් අදාළ පරිගණක වැඩසටහන උපයෝග කර ගැනීමෙන් භාණ්ඩ මෝස්තර සැකසීම කරයි. ඊළඟට යටින් කියනවා පවත්නා නිෂ්පාදිත නවීකරණයටත් නව නිෂ්පාදිත නිර්මාණයටත් නිෂ්පාදිත පරීක්ෂාවටත් පරිගණක තාක්ෂණය යොදා ගැනීම CAD ක්‍රමයෙන් සිදු වෙනවා. නිෂ්පාදන ඉංජිනේරුවරු නිෂ්පාදිත වල ආකෘති නිර්මාණයටත් විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කිරීමටත් CAD යොදා ගන්නවා. AutoCAD වගේ නිවාස සැලසුම් කරනවා. ගුවන් යානා නිපදවන විශාල ආයතන ඇඳුම් මැසීමේදී සිටින ආයතනත් අද මේවා පාවිච්චි කිරීම කරනවා. දෙවෙනි එක CAM ක්‍රමය. පරිගණක ආධාරක නිෂ්පාදනය. නිෂ්පාදිත නිෂ්පාදනයට පරිගණක යොදා ගැනීමේ ක්‍රමයයි. නිෂ්පාදිත නිෂ්පාදනයට පරිගණක යොදා ගැනීමේ ක්‍රමයයි. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට පරිගණක වැඩසටහන් යොදා ගැනීමේ ක්‍රමය. බොහෝ විට ප්‍රවාහන නිෂ්පාදන ක්‍රමයේදී මේ ක්‍රමය බොහෝ විට ප්‍රවාහ ඔබට මතක ඇති ෆ්ලෝ ප්‍රොඩක්ෂන් එක දිගට නිෂ්පාදනය කරගෙන යනකොට මේ ක්‍රමය භාවිත වෙනවා. වේගවත් ඒ වගේම නිවැරදි භාවය තහවුරු වෙනවා. මෝටර රථ නිෂ්පාදනයේදී වගේ අලුත් වැඩියා කටයුතු වලදී භාවිත කරනවා. ඊළඟට අපි එනවා තුන්වෙනි ක්‍රමයට පරිගණක සමෝධානික නිෂ්පාදනයේ SIM. අර දෙකම එකතු වෙනවා. නිෂ්පාදිත නිර්මාණය කිරීමටත් නිෂ්පාදිත නිර්මාණයත් කරන ඩිසයින් කරනවා. ක්‍රියාවලිය කළමනාකරණයටත් පරිගණක යොදා ගැනීම ක්‍රමය. නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනය ඩිවලොප් කරනවා, පාලනය කරනවා,
ඒ සියල්ල මේකෙන් සිදු වෙනවා. CAD CAM කියන දෙකේ එකතුව. මේ ක්‍රමයේ මගින් පුජ්‍යලයකට වුවත් කර්මාන්තශාලාවක් මොනිටර් කරන්න නියාමනය කරන්න පුළුවන්. ඊළඟ CNC numerical ඒකේ තියෙන්නේ සංවිධානයක මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන්න යොදා ගන්න පරිගණක වැඩසටහන් මගින් පාලනය වන යන්ත්‍රය. සංවිධානයක මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා පරිගණක වැඩසටහන් මගින් තමයි පාලනය වෙන්නේ. යටින් කියනවා නිෂ්පාදනාගාරයේ භාවිතා කරන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරිගණක මගින් අංකිත ක්‍රමයකට පාලනය කිරීම. පරිගණක වලින් කන්ට්‍රෝල් කරනවා කියන එක තමයි මේකේ තියෙන්නේ. නිෂ්පාදනයේ යාන්ත්‍රීකරණය වීම නිසා භාණ්ඩ නිෂ්පාදනය බෙහෙවින් කාර්යක්ෂම වෙලා තියෙනවා. වාහන අලුත් වැඩියාව ලියවන පට්ටල් වැනි යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නිශ්චිත කාලයකදී පරිගණකගත වැඩසටහන් මගින් පාලනය වෙනවා. ඒ කියන්නේ දැන් නිකන් හිතන්නකෝ ඔබ දන්නවා යම් දැන් කැමරාවක් ගන්නකො කැමරාවක උගලන්න පුළුවන් ටයිම් එකක් තියලා ඒ ටයිම් එක ඇතුළත ෆොටෝ එක වදින විදිහට ඔටෝ තියන්න. ඒ වගේ මේකෙත් හැම වෙලාවකම මේ කැපීම් යන්ත්‍ර මේවා ක්‍රියාකාරීත්ව නිශ්චිත කාලයකදී පරිගණකගත වැඩසටහන් මගින් තමයි පාලනය කිරීම කරන්නේ. කන්ට්‍රෝල් වෙනවා. ඊළඟ flexible manufacturing system මේකෙදී අදි කර්මාන්තශාලාව මුළුමනින්ම යාන්ත්‍රීකරණය කරන නිෂ්පාදන ක්‍රමයයි. සියලුම කාර්ය ස්ථාන work stations පරිගණක මගින් පාලනය කරනවා ප්‍රවාහන පද්ධතිය සමග එකබද්ධ කරනවා. ශ්‍රමය අවශ්‍ය වන්නේ ඉතාමත් සුළු වශයෙන් සංකීර්ණ මෙන්ම ඉතා වියදම් සහිත ක්‍රමයක්. කර්මාන්තශාලාව මුළුමනින්ම යාන්ත්‍රීකරණය කරන නිෂ්පාදන ක්‍රමයයි සියලුම කාර්ය ස්ථාන work stations පරිගණක මගින් පාලනය කරන ප්‍රවාහ පද්ධතියක් සමග ඒකාබද්ධ කරනවා. ඔබ ලියන්න ඕනේ කර්මාන්තශාලාව මුළුමනින්ම යාන්ත්‍රීකරණය කරන නිෂ්පාදන ක්‍රමයයි. මේක සංකීර්ණ වගේම වියදම් සහිත ක්‍රමයක්. මේ යටතේ කර්මාන්තශාලාව මුළුමනින්ම යාන්ත්‍රීකරණය කරනවා. ඊළඟ රොබෝ අධි තාක්ෂණය යොදා ගැනීම මහා පරිමාණ නිෂ්පාදන ආයතනවල උපකරණ හා ද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ කාර්යයන් සිදු කරන්න යොදා ගන්න ලබන පරිගණක යන්ත්‍රයක්. නැවත නැවත එකම ආකාරයෙන් සිදු කරන දෘಢ කියන්නේ ඉතාමත් දැඩි අමාරු කාර්යයන් සඳහා සහ මානව මැදිහත් වීම අවශ්‍ය නොවන මිනිස්සු අවශ්‍ය නැහැ හෝ මිනිසුන්ට යොදන්නත් බෑ ඒකට දෙන්න බෑ. එපමණක් නෙවෙයි අනතුරු සහිත මිනිස්සු යදුවොත් බොහොම අනතුරුයි අවදානම් අප්‍රසන්න දුගඳ ඒ වගේ දේවල්. වැඩසටහනේ ස්වභාවය අනුව රොබෝවරුන්ගේ ක්‍රියාකලාපය වෙනස්. රොබෝවරු ස්ථාපිත කිරීම වියදම්කාරී වුවත් ශ්‍රම යොදා ගැනීම
අවම වෙනවා මේකෙදි. ඊළඟ මාතෘකාව තියෙනවා නව තාක්ෂණය යොදා ගැනීමෙන් ව්‍යාපාරවලට අත්වන ප්‍රතිලාභ. අපි මේ දෙකම එකට ගත්තොත් නව තාක්ෂණයේ යටතේ ව්‍යාපාරවලට අත්වන ප්‍රතිලාභ මොනවද? ඒ වගේම නව තාක්ෂණය යොදා ගැනීමේ මොනවද තියෙන අවාසිදායක පැති? දෙපැත්තම ඔබ දැනන් ඉන්නේ කොහොඳයි. මොනවද නව තාක්ෂණය යොදා ගැනීම තුළ ව්‍යාපාරයට තියෙන වාසි? නිතරම අපි කියන දෙයක් තමයි නව තාක්ෂණයෙන් පිරිවැය අඩු වෙනවා. ටෙක්නොලොජි එක දියුණු වෙන්න කොස්ට් එක අඩු වෙනවා. මිනිස් ශ්‍රමය අඩුයි, සමහර විට වියදම් අඩුයි, නාස්ති අඩුයි වගේ. ඒ වගේම නවෝත්පාදන, නව නිෂ්පාදිත අපට වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන් අලුත් ප්‍රොඩක්ට්, අලුත් විදිහේ දේවල්. ඒ වගේම ක්වොලිටි එක, ගුණාත්මක බව ඉහළයි. අලුත් තාක්ෂණය භාවිතා කරනකොට ගුණාත්මක බව ඉහළ යන්න පුළුවන්. ඒකම පිරිවැය අඩුයි, කාර්යක්ෂමතාව වැඩි, වේගවත්, කාලය අපත යන්නේ නැහැ, සම්පත් නාස්ති වෙන්නේ නැහැ, ශ්‍රම පිරිවැය වගේ දේවල් අඩුයි. මහා පරිමාණ පිරිමැසුම්, ඇත්තටම ඒ කියන්නේ වියදම් අඩු වෙන එක තමයි මේ සියල්ල ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි අදට මේ එකේ මෙතනින් හමාර කරලා ඔබත් සමග නැවත ඊළඟ ඒකයෙන් එකතු වීමේ බලාපොරොත්තුවෙන් අද අපි මෙතනින් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා